නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් අපි ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ආදර ගෞරවයේ ප්‍රසාද සිතට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳවා ගන්න හදවත තුල ජීවිත කාලයම අපි වාසනාවන්ත වෙනවා නම් ඒ මොනතරම් පුණ්‍ය ඵලයක් අසිරියක් සංහිඳියාවක් සැනසීමක් නිවනක් ඇති කරන කරුණක්ද කියලා ඔබ දන්නවා. ඉතින් අපිට තවත් පින්වන්ත හෝරාවක් ඒ පිණිස ඔබට දායාද කරගන්න අවස්ථාව යෙදෙනවා. හැමදෙනාම ඊටාම දයාවෙන් පිළිගන්නවා. අපි අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සූදානම් සදහැති දායකත්වයේ සිහිපත් කරගන්න. අංක 5-2 මහකනදරාව දකුණ ඉවුර යායේක රඹෑව යන ලිපිනේ පදිංචි ධර්මදාන සමාජිකා පින්වත් ආර්.එම්. නන්දාවති මෑණියන් ඩී.බී. පියසේන පියාණන් සහ දූ දරු මුණුබුරු මිනිබිරියන් වශයෙන් පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡා පිණිස අපි අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීන් උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න අදත් කාලයේ යෙදුණා. අපට අනුකම්පාවෙන් අප උදෙසා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ දවස්වල බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙන මොහොතේ ඒ අසිරිමත් සිත් මඩලක් උපදවමින් එදා වජිරාසන භූමියේදී ඇති වුණු පැන නැගුණු දසබල ඥාන පිළිබඳව. එහෙමයි. දසබල ඥානයන්ගේ ආරම්භය වජිරාසන භූමියේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වජිරාසන භූමිය කොතරම් පින්කෙතන පුණ්‍ය ස්ථානයක්ද නේද? ඒ සියලු බුදුවරුන්ගේ දසබල ඥාන, විසරද ඥාන, සර්වඥතා ඥානෙ සකල ගුණ උපදින භූමියනේ. එහෙමයි ස්වාමීනි. උපදින භූමිය. එහෙමයි. එතකොට එවන් භූමියක් දෙව් මිනිස් ලෝකයාටම හරි ආශ්චර්ය වන්දනීය පූජනීය භූමියක්. එහෙමයි. ස්වාමීනි ලෝකයට මේ උදාර ඥාන මහිමේ දායාද වෙන භූමිය. දායාද වෙන භූමිය. එහෙමයි ස්වාමීනි. ලෝකයාටම එතනින්නේ පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙයි. ඉතින් එවන් දසබල ඥාන, විසරද ඥාන එදා වජිරාසන භූමියේදී ඉපදුනා. ඒ ඉපදුණු දසබල ඥාන, විසරද ඥාන ප්‍රවර්තනය වෙන්නේ ඉසිපතන මිගදායි. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් ළඟම ඒ උතුම් ඇසලපුන් පොහොයත් ළඟා වෙමින් පවතිනවා. එහෙමයි. ඉතින් අද මම කල්පනා කළා කතා කරන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ දෙවැනි දසබල ඥානය පිළිබඳව. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පුණජ පරං සාරිපුත්ත තථාගතෝ අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානාන
තානසෝ හේතුසෝ විපාකා යථා භූතං පජානාති. හරි ආශ්චර්යයි. ඒතර මේක දසබල ඥානේ මේ පුදුම හිතෙනවා. අතීතයේ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේක. අතීතයේ අපි හිතමු යම් කෙනෙක් කර්මයක් කරා කියලා. ඒතර ඒක අතීතයේ කරපු කර්මය දැන් වර්තමානයේ විඳවනවා කියමුකෝ. එහෙමයි. ඒ තථාගතයන් වහන්සේ වර්තමානයේ විඳෝනිකට අතීතයේ කරපු කර්මය අවබෝධ දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නිකන් නෙමෙයි. අසවල් තැනදී අසවල් ජීවිතයේදී ඒ ජීවිතයේ ආයුෂ මෙච්චරයි ඉපදුනේ මෙහිමයි කරපු ක්‍රියාව මේකයි සිද්ධිය මේකයි ඒ සිද්ධියේදී මේ ක්‍රියාවට මේ විපාක ලැබුණ මේකට මේක කියලා වෙන වෙනම අපිට කෙනෙක් ඕනද දුගේ දුප්පත් වෙලා ලස්සන වෙලා ඉන්නවා කියලා ලස්සන උනේ මේ නිසා දුප්පත් උනේ මේ නිසා එහෙමයි. ඊට ටික කාලෙකින් ඉඳන් රජ වුණා කියමුකෝ රජ උනේ මේ නිසා රජ වෙච්ච කෙනා ආයෙ මොන හරි වෙලා වුණා කියමුකෝ ඒක උනේ මේ නිසා එහෙමයි. කියලා ඒ සියල්ල කර්මය පතයන් පිළිබඳ අතීතයේ පුද්ගලයෙක්ගේ දකින්න පුළුවන් සියල්ල විපාක දකින්න පුළුවන්. එහෙමයි. අතීත අනාගත වර්තමාන කාලත්‍රයේම දේවල්. දැන් වර්තමානයේ යම් කිසි කෙනෙක් යම් කර්මපතයක් තුළ වාසය කරනවද ඒ සෑම කර්මපතයකටම විපාක ලැබෙන විදියට කියන්න පුළුවන් මේ කරපු ක්‍රියාවකට අසවල් තැන මේ අයුරින් ඉපදිලා මේ අයුරින් මෙහෙම වාසය කරනවා. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒ කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. හේතු වශයෙන්ුත් කියන්න පුළුවන් තැන් වශයෙන්ුත් කියන්න පුළුවන්. ඒක තමයි ආශ්චර්යය. ඒක තමයි ආශ්චර්යය. එහෙමයි. යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති. සාරිපුත්තේනි තථාගතයන් වහන්සේට අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම් කර්මයක් තුළ සමාදම් වෙලා හිටියද ඒ කර්මයට ලැබෙන විපාක හේතු වශයෙන් තැන් වශයෙන් සිහි කිරීමේ හැකියාවක් දැකීමේ ඥානයක් ඇද්ද සාරිපුත්තික තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් බලන්න සිදුවෙන්න පුළුවන් දේ සිදුවෙන්න බැරි දේ පිළිබඳ තියෙන අවබෝධය බලයක්. එහෙමයි. ඒතර මේ කර්මයේ පිළිබඳ මේ අයුරින් තියෙන අවබෝධය බලයක් ඒක. එහෙමයි ස්වාමීනි. ෆවර් එකක් විදිහට තියෙන්නේ. එහෙයි. හරි පුදුමයි ඒක. කියන්නේ ඉම්ම සැනින් අවධානය යොමු කර සැනින් ඒ සියල්ල ප්‍රකට වෙනවා. අපිට හිතා ගන්න බෑ එච්චර ඒ සිතේ වේගවත් බව. දැන් ඊකර දුර්වල කිලිස් වලින් බරිත වෙච්ච හිතකට මේක අසාමාන්‍යයි. එහෙමයි. ඒක මේ කිලිස් වලින් බරිත වෙච්ච හිතේ ස්වභාවය මිසක ඒක ඇත්ත නෙමෙයි. එහෙමනේ සාමාන්‍යයෙන් තමන්ගේ හිතේ මේ යම් දෙයක් සතුටක් ඇති වෙනවා නම් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් යම් තමන්ගේ හිතේ යම් ලඝු බවක් තියෙනවා නම් පටු බවක් තියෙනවා නම් දුර්වල බවක් තියෙනවා නම් අපි ලෝකයාටම ඕක මේ සංසන්දනය කරලා බලනෝනේ. එහෙනම් අනිත් පැයට මේක මෙහෙම තමයි විශේෂ මොකක් හරි දියුණු හිතක් තියෙනවා නම් හිතනවා ඒක වෙන්න බෑ. එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ විශ්වාස කරන්නේ නැහැ. හැමතිස්සෙම තමන්ගේ දේ විතරයි තමන්ට ගෝචර වෙන දේ විතරයි සත්‍ය කියලා හිතන්නේ. එහෙමයි. ඒක කොච්චර විනාශයක්ද නේ. ඒ අගුල ඇතුලේ ලෝකයම ජීවත් වෙනවා. ලෝකයක් හිර කරනවා තමනුත් හිර වෙනවා. එහෙමයි ස්වාමීනි. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නද පොඩි දෙයක් ඇද්ද ලඝු දෙයක් ඇද්ද කෙටි දෙයක් ඇද්ද හිතන පටු දෙයක් ඇද්ද මේක තමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා පිළිහිටියොත් එimhe කොහොම ඇද්ද? එහෙමයි ස්වාමීනි. හරිම අපරාධයක් මේක නේද? ඒතර කවදාවත් ඔහුට සත්‍යයට එන්න බෑ. ඒ වගේ හිතක් තියෙන කෙනාට. එහෙමයි. තමන්ගේ අදහස විතර නම් හැමතිස්සෙම පිළිගන්නේ සත්‍යෙට එන්න බෑ. ඔහු සත්‍ය පිටුපාන කෙනෙක්, සත්‍ය බැහැර කරන කෙනෙක්, සත්‍ය වහන කෙනෙක්, සත්‍ය රකින්න කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඊළඟ විස්තර කරනවා මේක තථාගත බලයක් කියන මේ තථාගත බලේ පිහිටලා තමයි කියනවා දහම් සක ප්‍රවර්තනය කරන්නේ. පිරිස් මැද සිහිනද පවත්න්නේ. ශ්‍රේෂ්ඨත්වයේ දෙව් මිනිස් ලෝකයා අතරම ප්‍රකාශ කර සිටින්නේ මේ වගේ අසහාය අසම සම
අප්‍රතිම හැකියාවක් තුළ පිහිටලා. උපමා නැති හැකියාව. එහෙමයි. උපමා නැති ගුණ සම්පatti. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන දැන් මෙන්න මේ කාරණේ මේ අයුරින්ම මට ටිකක් හරි ඉස්මතු කරන්න පුළුවන් ලස්සන දේශනාවක් හම්බුණා. අවසරයි ස්වාමීනි. හරි ලස්සනයි දේශනාව මේ පඨම අපුත්තක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේ සංයුත්ත නිකායේ එක පොත්හන්සේගේ. එතකොට ඒක සිදුවෙන දවස්වල මේක සවැත් නුවරදී ජේතවනාරාමයේ තමයි තථාගතයන් වහන්සේ වැඩ සිටියේ. එදා පසේ නදී කොසල් රජතුමා මහා දවාලේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවා. එවිදිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණ පසේ නදී කොසල් රජතුමාගෙන් බුදුරජාණන් වහන්සේ මෙහිම ඇහුවා. පින්වත් මහරජ මේ මහා දවාලේ ඔබ කොහේ ඉඳන් එන ගමන්ද කියලා ඇහුවා. ස්වාමීනි මම සවැත් නුවර හිටපු මේ ගෘහපති සිටුවරේ කලුරිය කළා. ඔහුට දරුවන් නැහැ. ඉතින් ඔහුගේ ධනෙ රජගෙට බාර දීලා එන ගමන් ස්වාමීනි කිව්වා. එහෙමයි. ඒ වස්තුවේ රංකාසි විතරක් ස්වාමීනි 80 ලක්ෂයක් තිබුණා. රත්තරන් කාසි. එහෙමයි. රිදී කාසි ගැන ස්වාමීනි කවර කතාවද? ඒ කාලේ එතකොට මේ බැංකුව තිබිලා තියෙන්නේ ගෙදරමයි. දැන් අද නම් බැංකුව වෙනම තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ බැංකුව වෙනම ගෙදරම තිබිලා තියෙන බැංකුව. දැන් අනිපිසිතුමාගේ බැංකුව වෙනම තිබිලා තියෙන. අද අදනොත් මේ මාලිගා බලන්න ගිහපෙකින් දකින්න පොළොව යට තියෙන්නේ. එහෙමයි. ඒක විශේෂිත මහා ගල් බැමි වලින් බැඳලා. ඒතර ඒ කාලේ ඒතකොට බැංකුව විදියට තිබුණේ මේ සල්ලි විදිහ නෙමෙයි මේගොල්ලෝ ගොඩක් මේ තියාගෙන ඉන්නේ. ඒතර ඒ දේවල් රංකාසි බවට පරිවර්තනය කරගන්නවා. තමන්ගේ ධනය. ඒතර අවශ්‍ය වෙලාවට රංකාසි විකුණලා තමයි මුදල හොයාගන්නේ. එහෙමයි. දැන් කොළ විදියට තියාගන්න ගියොත් ඔක දිරලා යනවනේ. ඒතර ඒ කොළ කියන එක දැන් සැරිසැරලා හැමතිස්සෙම මේ අලුත් වෙනවනේ. එතකොට ඒක එහෙමයි. මාරු කිරීමක්කුත් හදලා තියෙනවනේ මොනවා හරි වුණොත් එහෙම. ඒ කාලේ ඒ නිසා රන් කාසි රිදී කාසි තිබුණා. වටිනා කාසි හරි ගස්සලා තියෙනවා. එහෙමයි. එතකොට මේ රන් කාසියට යම් වටිනාකමක් දෙනවා. එතකොට Tamanට තමන්ගේ අතේ ගැවසෙන මුදල් නැති වෙච්ච දවස් වලට රන් කාසියෙම ප්‍රයෝජන ගන්න පුළුවන් නම් රන් කාසියෙම ප්‍රයෝජන ගන්න. එහෙමයි. අපි දුක යම් මොනවා හරි දෙයක් ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරනකොට මේකට රන් කාසි එකක් යනකොට කෙලින්ම රන් කාසියෙන් තමයි ගණන් දෙන කරන්නේ. එහෙමයි. එතන මුදලින් නම් ඔහුට යන්නේ. දැන් අද තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් තියෙන ක්‍රම. එහෙයි ස්වාමී. ක්‍රෙඩිට් කාඩ් තියෙනවා මුදල් තියෙනවා. ඒක දැන් අද ෂොප් වලට ගියාට පස්සේ අද තියෙන එකක් තමයි මේ කෑෂ් ඕනද කාඩ් එක. කාඩ් එක පුළුවන් යූස් කරන්න අද. අද එහෙම ක්‍රමවේදේ හරි ගැස්සලා තියෙනවා. ඒ කාලෙත් එහෙම එකක් තිබිලා තියෙනවා එතකොට. ඒතර ඒක ලේසි. දැන් ওই රන් කාසියට අවශ්‍ය කරන ඒ කාලේ තියෙන මුදලින්ම පාවිච්චි කළා නම් මුදල් ඒතර බර ප්‍රමාණයක්නේ. දැන් අද ගත්තොත් එහෙම අද රම්පවුමක් ගත්තොත් එහෙම 85000ක්ද කොහෙද? එහෙමයි ස්වාමීනි. ඒතර කෙනෙක් පර්ස් එක 85000ක් දාගෙන යනට වඩා රන් කාසි පවුම දාගෙන යනවා. තේරුණා නේද? ඒතර ඒ වගේ ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. මිනිස්සු දැන් ඇත්තටම අද වගේ යුගයක මිනිස්සු මේ රත්තරන් වගේ දෙයක් ආයෝජන දෙන දෙයක් විදිහට ආර්ථික සංදිස්ථානයකට තියාගන්න පුළුවන් දෙයක් ඒක ආයෝජනයේට. දැන් මං පුංචි කාලේ බලද්දි ඒ කාලේ රම්පවුම 13000යි. රන්පවුම. එහෙමයි ස්වාමීනි. 13000ට අඩුයි 7500යි. 7500යි. දැන් කොහොමද? 85000යි. එහෙමයි. ඒතර එදා කාලේ මිනිස්සෙක් යම් පවුම් 3-4ක් 10ක් 15ක් එකතු කරන් තිබ්බනම් එහෙම කොහොමද? අද විශාල මුදලක් නේද පිට? එහෙමයි. මිනිස්සෙකට. අන්නේ වගේ ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. ඒකයි මේ කියන්නේ රංකාසි විතරක් 80 ලක්ෂයක් තිබුණා කියලා. රිදී කාසි ගැන කවර කතාවද කියලා අහනවා. රිදී කාසි ඊට වඩා වැඩි නේද කොට? නමුත් ස්වාමීන් වහන්සේ ගෘහපති සිටුවරයාගේ බත් කෑම මේ වගේ එකක් කිව්වා. මොකද්ද? නිවුඩුහාලේ බතුයි කාඩි හොදී තමයි කෑවේ කියනවා. මොන එච්චර සල්ලි දෙන මිනිස්සයා. ඔහුගේ ඇඳුම් මැදින් මේ වගේ එකක් කියනවා. කෑලි තුනක් මූට්ටු කරපු හන වැහැරියක් තමයි කියන ඇඳේ. එහෙමයි. ඔහුගේ වාහනේ මේ වගේ එකක් කියනවා. කබල් කුඩයක් ඔසවලා තිබුණු දි รา ගිය පොඩි කරත්තයක් වගේ කියනවා. අදට ලංකාවේ වගේ මිනිස්සු කොච්චර ඉන්නවද? එහෙමයි. සල්ලි තියෙනවා කන්නේ නැහැ. සල්ලි තියෙනවා අඳින්නේ නැහැ. තේරුණා නේද? එහෙම මිනිස්සු ඉන්නවා. සල්ලි තියෙනවා රසට කන්න හිතෙන්නේ නැහැ.
සල්ලි තියෙනවා ලස්සනට අඳින්න හිතෙන්නේ. සල්ලි තියෙනවා ලස්සනට ගෙයක් දොරක් හදාගන්නේ. ගිදම් කරලා. වාහනයක් ගන්නෑ. ඔය කබල්ලේ වගේ දි รา පු ඇඳුම් ඔහේ ඇඳගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මගේ නම් මගේ ඇස් දෙකට දන්න මම චරිත තියෙනවා එහෙම. ඒ වගේ මම දන්න චරිත තියෙනවා. ඒ හරි පුදුමයි ඒක. එහෙයි. එතකොට ඒ චරිත ස්වභාවය ඒක. දැන් ලෝකයා බැන බැන ඉන්න මේ මොකද්ද මේ මසුරු බව නේද පෙරේතකම නේද කිය නින්දා කර කර ඉන්නවා. හැබැයි මෙතන අතීත සැඟවුණු වටපිටාව ගැන තථාගතයන් වහන්සේ ඉස්මතු කරනකම් කවුරුත් දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් මේ තථාගතයන් වහන්සේ ඉස්මතු කරන අන්තිමට පින්වත් මහරජාගේ එහෙමම තමයි. පින්වත් මහරජ ඒක එහෙමම තමයි පින්වත් මහරජ අසත්පුරුෂ කෙනාට කොයිතරම් උතුම් සැප සම්පත් ලැබුවත් තමාව සූපත් කරගන්නෙත් නෑ කියනවා. අමුදරුවන් සූපත් කරන්නෙත් නෑ කියනවා. පිනවන්නෙත් නෑ කියනවා. දස්කම් කරුවන් පිනවන්නෙත් නෑ සූපත් කරන්නෙත් නෑ කියනවා. යහළු මිත්‍රයන් සූපත් කරන්නෙත් නෑ පිනවන්නෙත් නෑ කියනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් දම්පැන් පිදීමකුත් නෑ කියනවා. එහෙමයි. අන්තිම මොකද වෙන්නේ? සුභගතියේ සැප විපාක ලබා දෙන ස්වර්ගයේ උපත ලබා දෙන ඒබඳු පින් කිරීමකුත් නෑ කියනවා. එහෙමයි. ඕන වෙන කට්ටිය. ඉතින් ඔහුගේ සැප සම්පත් ඔය විදියෙන් හොඳ හැටියට පාවිච්චි නැති නිසා මොකද වෙන්නේ? එක්කෝ රජවරු අන්තිමට ගන්නවා කියලා. දැන් අන්තිමට මේ ධනෙ ඔක්කොමයි තුනේ කාටද? කොසල් රජතුමාට. එහෙමයි. දැන් බලන්න හිම වෙලා සමහර ධනෙ මේ දරුවන්ට අයිති වෙලා යනවා හිම. සමහර ධනෙ හරි පුදුමයි දරුවන්ට අයිති වෙන්න දෙන්නේ නැහැ. එහෙම දෙමව්පියෝ ඉන්න ඕනේ. උඹට අපිට ඉන්නකන් සැලකුවේ නැහැ කියලා. දැන් පිටරට නම් තියෙනවා පිටරට තියෙනවා මේ බල්ලෙක් ඇති කරන බල්ලගේ නමට ලියලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. බල්ලා අරගෙන යනවා මේ පල්ලියේ. බල්ලා මැරෙනකන් නඩත්තු කරනවා. බල්ලා මැරුණට පස්සේ ඒ ධනිය ඇති වෙන්නේ පල්ලියට. එහෙමයි. එහෙම අවස්ථා තියෙනවා. ඒ ස්වාමීනි. බලන්න මේ පුදුම දේවල් මේවා. දාගන්න බෑ ඒක. ඊට පස්සේ කියන ඔහුගේ සැප සම්පත් ওই විදිහේ හොඳ හැටියට පාවිච්චියක් නැති නිසා එක්කෝ රජවරු ගන්නවා එක්කෝ හොරු ගන්නවා එක්කෝ ගින්නට පිච්චෙනවා කියනවා. එක්කෝ වතුරේ ගහගෙන යනවා. එක්කෝ Taman අකමැති උදවියට ඒවා දෑවැද්ද වෙනවා කියනවා. එහෙමයි. Taman අකමැති උදවියට අයිති වෙලා යනවා කියනවා ඒක. හරි පුදුමයි නේ? එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ ඒක නේද? පින්වත් මහරජ ওই විදිහට භෝග සම්පත් වල යහපත් පාවිච්චියක් නැති වුනාම ඒවා විනාශ වෙලා යනවා පාවිච්චියක් වෙන්නෙත් නැහැ කියනවා. පින්වත් මහරජාගේ ඒක හරියට මේ වගේ කියනවා. අමනුෂ්‍යයන් අධිග්‍රහිත පොකුණක් වගේ කියනවා. ඒකට හේතුව මොකද්ද? හොඳට වතුර තියෙනවා කියනවා. මිහිරි කියනවා. සීතලයි කියනවා. රැලි නගනවා ඉවුරු තියෙනවා කියනවා. ලස්සනයි කියනවා. නමුත් ජනයා ඒ පොකුණ අත්හරිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඇයි පොකුණෙන් පැන් ගන්න ගියේ යම් කෙනෙක්ද අමනුෂ්‍යව අල්ල ගන්නවා යා. මේක ආරංචි වෙන ජනයාට. පොකුණ හුදකලා වෙනවා. පාළුවට යනවා. ඔයගේ සමහර තැන් නැද්ද ලෝකේ? තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ ඒ වගේ සමහර ප්‍රදේශ තිබිලා තියෙනවා. මේ ඉසිවරුන්ගේ සාප නිසා අත්හැරලා දාන තනිකර වනාන්තර බවට පත්වෙච්ච භූමි තියෙනවා කියනවා. එහෙමයි. කුමද්ද අමනුෂ්‍යයන්ට අධිග්‍රහිත පොකුණක් වගේ කියනවා. හොඳට වතුර තියෙනවා කියන සීතලයි මිහිරි රැලි නගින ඉවුරු සහිතයි ලස්සනයි. නමුත් ජනයා මේ පොකුණ අත්හරිනවා කියන බොන්නේ නැහැ කියනවා. නාන්නෙත් නැහැ කියනවා. වෙන දෙයකට යොදවන්නෙත් නැහැ කියනවා. පින්වත් මහරජ ඒ විදියට ඒ වතුර හිඳිලා යන්නේ පාවිච්චියකට නොගෙනමයි කියනවා. පරිභෝගයකට නොගෙනමයි කියනවා. පින්වත් මහරජ ওই විදිහම අසත්පුරුෂ කෙනාට කොච්චර ධනෙ ලැබුණත් තමන් පිනවන්නෙත් නැහැ අනුන් පිනවන්නෙත් නැහැ කියනවා. දෙමව්පියෝ පිනවන්නෙත් නැහැ කියනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් දීලා පින්ඩස් කරගන්නෙත් නැහැ කියනවා. එහෙමයි. නමුත් පින්වත් මහරජ සත්පුරුෂ කෙනාට මහා සැප සම්පත් ලැබුණහම තමන්ම සුවපත් කරගන්නවා කියනවා. දැන් අද කෙනෙක් ධනෙ හම්බ කළා මේ
තමන් සුවපත් කරගන්න. ඒකට ලෝකෙට කියන්නේ මොකද්ද? එච්චර පෙරේත වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. එහෙමයි ස්වාමී. කන්න බොන්න එච්චර පෙරේත වෙන්න ඕනේ නැහැ. මේ අඳින්න පළඳින්න එච්චර මොඩිෆයි ලක්ෂරි වෙන්න ඕනේ නැහැ. ඒක සාසනයට සම්බන්ධ කරගෙන අඳුර සාසනයට නිගා දෙනවා ඊට පස්සේ. එහෙමයි. දෙහින බුදුරජාණන් වහන්සේ කාලේ විසාකාවල හිටපු විදිය එහෙමයි. මේ පූර්වාරාමේ හදලා දෙන්න පුළුවන් මහා ධනස්කන්ධයක් එකපාර ඉපදුනේ විසාකාව පළඳපු එක මේල පළඳනාව නම් රම්මාභරණයක් නිසා. එක රං ආභරණයක් එසේ පැළඳුවා නම් ඒගොල්ලෝ ඇඳපු ඇඳුම් ගැන කාපු කෑම්බීම ගැන එහෙමයි ස්වාමී. ඒගොල්ලෝ පාවිච්චි කරපු යාන වාහන ගැන කවර කතාවද? එහෙමයි. දැක්ක නේද? එතකොට බලන්න සත්පුරුෂයාට සැප සම්පත් ලැබුණන් තමාම සූපත් කරගන්නවා පිනවනවා මව්පියන් සූපත් කරනවා පිනවනවා කියන. එහෙමයි. අමුදරුවන් සූපත් කරනවා පිනවනවා කියන. දැසිදස්සන් කම්කරුවන් සූපත් කරනවා පිනවනවා කියන. සුගතියේ සැප ලබා දෙන ස්වර්ගයේ උපත පිණිස පවතින විදියට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පෙන් පූජා කරගන්නවා කියන. එහෙමයි. ඔහුගේ භෝග සම්පත් ওই විදියට හොඳින් පාවිච්චි වෙනකොට රජවරු ගන්නෙත් නැහැ කියන. හොරු ගන්නෙත් නැහැ කියන. හරි පුදුමයි. එහෙමයි. ඇත්තනේ සාමාන්‍යයෙන් අර ලෝභ මිනිස්යාගේ දෙයටමනේ කවුරු කෙනෙක් පහර දෙන්නේ. මේක කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කියලා සමහර කොල්ල කුරුට්ටෝ ළඟින් යනකොට කුරුම්බා ගස් ගෙඩි වලට වැඩි දෙනවා. එහෙමනේ තියෙන්නේ. එළවලුවක් භෝගයක් වගා කළත් අරකට නිකන් අතින් පයින් ගහගෙන යන්නේ. මේ මිනිස්සු කුණු ලෝභී කියලා. එහෙමයි. කුඹුරක් ගාවින් ගියත් ගොයන් උදුල්ල විසි කරනවා. කුණු ලෝභී කියලා. එහෙමයි ස්වාමී. මගේ ඇස් දෙකට එහෙම දැකලා තියෙනවා. එහෙමයි. මොකද මම දැකලා තියෙන සමහර මිනිස්සුන්ගේ ගොයම් වැඩ කරන කාලවලට දැන් ඔය මේ අස්වන්න ගන්න කාලේ තියෙනවනේ. ඒකට මිනිස්සුන්ට කතා කරලා මේ මිනිස්සුන්ට සතුට වෙන විදිහට කන ටිකක් දෙන්නෙත් නැහැ. සතුට වෙන විදිහට අන්තිමට අස්වැන්නේ පොඩි කොටසක් දෙන්නෙත් නැහැ. එහෙමයි. හරි ලෝභයි. එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ දැන්? ඕව හිතවල තියාගෙන ඉන්නේ අර කොල්ල කුරුට්ටු. යනින් එනින් ගාම මොකද වෙන්නේ? පයින් ගහගෙන යනවා, උදුරල යනවා, විසිකල්ල යනවා, කේල් කනන්නම් කපා ගන්නවා, බිම සමහර ඒගොල්ලෝ පාවිච්චි කරන්නේත් නැහැ. ඔහි පෙරලලා දානවා. දැකලා නැද්ද එහෙම? එහෙමයි ස්වාමී. සමහරට හොරුන්ගේ ග්‍රහණයට අහු වෙනවා. හරි පුදුමයි මේ සම්දිට්ඨික දේවල් මේවා. ගින්නෙන් පිච්චෙනවා කියන. එහෙමයි. ගින්නට සාධාරණ වෙලා යනවා කියන මේ මසුරු බව වැඩි වුණාට පස්සේ. වතුරේ ගහගෙන පවා යනවා කියන. එහෙමයි. හරි පුදුමයි මේ මට පුදුම හිතෙන මේ කොටස කියවලා දැන් මේ සරුවච්චයන් වහන්සේ සගේ සරුවච්ච නෙතට යොමු වෙන දෙයක් නෙමෙයි එතකොට මේ. තේරුණා නේද? එහෙමයි. ඒ කියන්නේ මේ ලෝභ කෙනාට කීමකුත් තියෙනවා ගැමි විවහාරය මට ඒක දැන් මතක් වෙන්නේ. කූඹි ලෝභයාගේ බඩු. මොකද ගුල්ලොත් මොකද්ද කූඹි කනවා කියලා. අවසරයි. වතුරේ ගහගෙන යන්නේ ඊට පස්සේ කියනවා මේ හරි පුදුම වතුරේ ගහගෙන යන්නේ කියනවා ගින්නට පිච්චෙන්නේ කියනවා රජවරු ගන්නෑ කියනවා. මේ දෙන කෙනාට. එහෙමයි. හරි පුදුමයි. එයාගේ දෙයට හානියක් කරන්න බෑ කියනවා. මේ දානේ සම්දිට්ඨික විපාකයක් ඒක. එහෙමයි. ඒ කියන්නේ තමනුත් කනවනම් අනිත් අයටත් කන්න දෙනවනම් දැසිදස්සු කම්කරුවෝ දෙමව්පියෝ බලන්න බුදුරජාණන් වහන්සේගේ ලස්සන විස්තරي සංඝයාට ශ්‍රමණයන්ට දීපන් කියලා විතරක් නෙවෙයි කියන්නේ. තමනුත් කාලා බීලා සුවපත් වෙලා දෙමව්පියොත් සුවපත් කරවලා පිනවලා අඹදරුවොත් සුවපත් කරලා දැසිදස්සු කම්කරුවෝ සුවපත් කරලා සුගතියට යන්න ස්වර්ගයට යෑම පිණිස ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැම් විදියට දෙනවා. එහෙමයි. ඒක පරලෝ වශයෙන් කරගන්න ආයෝජනයක්. එහෙමයි. ස්වාමීනි මේ යසීසුරු ධනය උපයන එකේ අර්ථය මේ විදිහට ලෝකයා දැනගන්නවා නම් හරියටම හරියට හරි. එහෙමයි ස්වාමී. යසීසුරු ධනය උපයන එකේ මේ හේතුව නම් හරියට ඇත්තටම දැනගන්න ඕන එකක් තමයි. එහෙමයි. පින්වත් මහරජාගේ මේ වගේ දෙයක් කියනවා. ගමක හෝ වේවා කුඩා නගරික හෝ වේවා ළඟපාතක පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර හරිය යගේ මිහිරි සීතලයි රැලි නැගෙන ඉවුරෙන් යුක්තයි. මහජනයා ඒ පොකුණේ වතුර අරගෙන යනවා බොනවා නානවා කැමති දෙයකට යොදනවා අමනුෂ්‍ය අරගෙන නැහැ කියන්නේ. එහෙමයි. ওই විදිහට පින්වත් මහරජාගේ වතුර ටික හොඳින් පාවිච්චි කරන නිසා හොඳින් පරිභෝග කරනවා නාස්ති වෙන්නේ නැහැ කියනවා. ඒත් අපිට තේරෙනවා එහෙනම් සමහර ජලාශවල අමනුෂ්‍යෝ අරක් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉඳලා මැරිච්ච කට්ටිය ඉන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා මම දැකලා තියෙන සමහර වයසක ආච්චිලා සීයලා ඉන්නවා
තමන්ගේ හතරමායිමට බල්ලෙකුටවත් කුක්කෙකුටවත් පූසෙකුටවත් එන්න දෙන්නෙත් නැහැ. උඩින් කාකෙකුටවත් පිහඹන්න බෑ. එහෙමයි. දැකලා නැද්ද? එහෙමයි ස්වාමී. මිනිස්සෙකුට අර ගහක් කොලක් වල තියෙන ගෙඩියක් කන්නවත් බෑ. සමහර අය ළමයින්ටවත් කන්න දෙන්නේ නැහැ. විකුණන එකමයි කරන්නේ. එහෙමයි. සමහරලාට මේ අන්තිමට කුණු වෙලා වැටෙන්න ගන්නවා සමහර අය ගෙවල් වල. ඒතර ඒ කට්ටිය භූමියට, මේ ගෙවල් දොරවල් වලට ගස් කොළන් වලට කොච්චර ඇරිලාද? ඒ කෙනා මේ දැන් ওই පුරුදු තියාගෙන මැරුණා කියන්නකෝ. ගෙදරම උපදිනවා. එහෙමයි. ඔය අඩත් තේට්ටම කරන්නේ නැද්ද අමනුෂ්‍ය ලෝකෙ ඉඳගෙන? කරනවා. එහෙමයි. ඔය අඩත් තේට්ටම කරනවා. දැක්ක නේද? එහෙමයි. දැන් හැමදේ තිරිසන් ලෝක ගත්තොත් එහෙම දැන් මම දැක්ක සමහර සුනකයන්ටත් ওই පුරුදු තියෙනවා. යම් ඒරියා එකක් ඇසුරු කරගෙන ඒ ගෙවල් ඇසුරු කරගෙන කකා බිබී හිටින පුරුදු වුණාට පස්සේ ඒ ඒරියා එකට වෙන කුක්කෙක් කෙනෙකුට මොකද වෙන්නේ? එන්න දෙන්නේ නැහැ. එහෙමයි. ඔය කට්ටිය ගම්බදම සමහරලාට මැරිලා පෙරේතයෝ අමනුෂ්‍යයෝ වෙන්න බැරිද? පුළුවන්. එහෙමයි. සමහරලාට දැන් ওই සමහර ඒරියා වලට ඉන්නව මදාවිකාරයෝ ඉන්නවා. පාතාලේ කට්ටිය ඉන්නවා. ඒක රන් කරගෙන ඉන්නේ. ආධිපත්‍ය පතුරවගෙන. සමහරලාට මැරිලා ඒ ගම ඇසුරු කරගෙනම අමනුෂ්‍යෙක් කියලා උපදින්න බැරිද උකට? සාමාන්‍යයෙන් ඔක මම අහලා තියෙනවා. ඒකට ඒ වගේ අයට තමයි කියනවා භූමිය ඇසුරු කරගෙන මැරෙනට බහිරවියෝ. එහෙමයි ස්වාමීනි. කියන වචනේ පාවිච්චි කරනවා කියලා. එහෙමයි. ඒතර බලන්න හරි පුදුමයි ඒවා. ස්වාමීනි දැන් අපි කුහකකමින් මසුරුකමෙන් ධනය එහෙම ඉතුරු කරා වුණත් මේ ධර්මයේ සඳහන් වෙන ආකාරයට ගින්නට ජලයට රජුට සාධාරණ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. මේවා මේ නොපෙරෙන කාරණා බුදු ඇසට පෙරෙන කාරණා. එහෙමයි ස්වාමීනි. බලන්න දැන් මේ දසබල ඥානය කොච්චර ආශ්චර්යමත්ද කියලා. එහෙමයි. හරි ආශ්චර්යයිනේ. පින්වත් මහරජා ওই විදිහමයි වීරියවන්ත සත්පුරුෂයෙකුට මහා සැප සම්පත් ලැබුණාම තමාව සූපත් කරවල පිනවලා අනිත් අය සූපත් කරලා පිනවනවා කියනවා. ඒක ලස්සන ගාථාවක් තියෙනවා. නාස්ති වෙන්නේ නැහැ කියන භෝග සම්පත්. එහෙමයි. අමනුෂ්‍යයන් අධිග්‍රහිත තැනක සීතල ජලය තිබුණත් ඒක පාවිච්චි නොවෙන නිසා හිඳිලා යනවා කියන කාලයක් යනකොට. ඒ විදිහමයි අසත්පුරුෂයාට ධනය ලැබුණාට තමාව අනුභව කරන්නෙත් නෑ, අනුන්ට අනුභව කරන්න දෙන්නෙත් නෑ කියන. වීරියවන්ත නුවණැති සත්පුරුෂයාට සම්පත් ලැබුණාම ඔහුත් අනුභව කරනවා, යුතුයකම් මිටු කරනවා. ඒ උතුම් මිනිසයා නෑ පිරිසට සලකනවා, නිന്ദා නොලබන සර්ගයේ උපදිනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ဒုတိ ය පුත්තක සූත්‍රයේ දැන් මේකේ කර්මපතේ ගැන විස්තර කරනවා. හරි ලස්සන. ඊට පස්සේ කියන පින්වත් මහරජ ඒක හිමමයි. පින්වත් මහරජා මොකක්ද කිව්වේ අර සිටුවරයට තිබුණා කිව්වා කොච්චරක්ද? රන් කාසිම මේ විතරක්ම මොනවද තිබුණේ කියන්නේ කෝටියක්. රිදී කාසි ගැන කවර කතාවද කියනවා. එතකොට මොකද්ද කිව්වේ? එතකොට බත් කෑම මොන වගේද? නියුඩු හාලි බතුයි කාඩි හොදි. දැන් අද වගේ න සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ කරෝල කටු හොදි බතුයි. එහෙමයි. කරෝල නෑ කටු හොදි. එහෙමයි. ඔය සමහර මිනිස්සු මම දැකලා තියෙන හොඳ සාමාන්‍යම හොඳ හොටෙල් එකක් දාගෙන ඉන්න මිනිස්සු. කන්නේ නෑ. අන්තිමට මම හොටෙල් එක කරලා කාලා මිනිස්සු ගියාට පස්සේ ඉතුරු වෙන යම් පරිප්පු රොඩක් ඇද්ද? පාන් කෑල්ලක් ඇද්ද? ඒක කහලා ඔය ඇත්ති කියලා හිත මේ හදාගෙන ඉන්නවා. එහෙමයි. ළමයින්ට දෙන්නෙත් එච්චරයි. ඒ ළමයි ලොකු වෙනව නේද? ඒ ළමයි දෙමව්පියන් සලකන්නේ ඒ විදිහටම. එහෙමයි ස්වාමීනි. ඔය ඒතර ළමයින්ට ඒක යනවා. සතුටින් අතහැරලා පුරුදු නෑ. දෙමව්පියෝ වෙනුවත් ඊට පස්සේ ළමයි අතහරින්නේ. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒ වගේම හනවැහැරියක් කියන ඇඳගෙන හිටියේ වාහනේ මොන වගේ එකක්ද? කුඩ කබලක් ඉල්ලගත්තු දි รา ගිය කරත්තයක් කියන. ඊට බුදුරජාණන් දේශනා කළ මහරජා ඒක හිමමයි. පින්වත් මහරජා ඒක හිමමයි මහරජා ඉස්සර සිදුවෙච්ච දෙයක් ඕක. මොනවද දැන් අර දසබල ඥාණයෙන් දකින්න ඊළඟ සුන්දර සිදුවීම. එහෙමයි. ඒ කාලේ ගෘහපති සිටුවරයා තගරසිකී කියන පසේ බුදුරජුන්ට පිණ්ඩපාත දෙන්න නියම කළා කියන. ඒ කියන්නේ නම් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පෙර දඹදිව් දලයේ තිබුණේ පසේ බුදුවරුන් පිරිවරාගෙන තිබ්බේ. එහෙමයි. පසේ බුදුවරුන්ගේ යුගයක් තිබ්බේ එතකොට. එතකොට ඒ කාලේ හිටපු එක පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ නමක් තමයි තගරසිකී කියලා කියන්නේ. ඒතර මේ සිටුවරේ සවැත් නුවරම ඉඳලා තියෙනවා. ඔන්න බලන්න.
එහෙමයි. ඒත් කවුද? සිටුවරයෙක් කියලා. දැන් වශයෙන් පේනවා දැන්. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ ගෘහපතිය තගරසිකී කියන පසේ බුදුරජාණන් දැන් තගරසිකී පසේ බුදුරජාණන් පින්දපාතේ වඩිනවා. වඩිනකොට මේ සිටුවරයා ගෙදර ඉස්සරහිදී දැක්කා. දැකලා ඉච්චර දෙයක් හිතුවේ නෑ. සේවකයන් කතා කළකෝ මෙන්න මේ ශ්‍රමයට දාන ටිකක් පූජා කරන්න කියලා. එහෙමයි. ඒතර මොකද වුනේ? මේ සේවකයාත් මොකද කරේ? ප්‍රණීතව දාන ටිකක් පූජා කරගත්තා. එතකොට දීපු ගමන් මේක දැක්ක අර සිටුවරයා. දැන් මේක අටුවා කතාවල බොහොම රසට ලස්සන විස්තර ඇතුව තියෙනවා. එහෙමයි. මේ දෙන්න කියලා සිටුවරේ ගමනක් ගියා කියනවා. ඊට පස්සේ ඉන්න කට්ටිය හොඳට ප්‍රණීතව දාන ඉවුව කියනවා. උයලිවරලා ඊට පස්සේ පූජා කළා කියනවා. ඊට පස්සේ තගරසිකී පස්සේ බුදුරජාණන් වහන්සේ මේ යනකොට අනිත් පැත්තට සිටුවරේ එනවලු. එදින නිකන් පාත්‍රය දිහාට ඔලුව දාලා බැලුවා කියනවා. එහෙමයි. ඒක දැකලා අරක මේ ප්‍රණීත මේ පුදපු දන් ටික දැකලා අර මේ සිටුතුමාට හිතුණ කියනවා අයියෝ මේ පින්ඩපාතේ දීපු දානේ වැඩකාරයෙකුට හරි කම්කරුවෙකුට හරි දුන්න නම් කොච්චර දෙයක්ද වැඩක්වත් කරගන්න තිබ්බා. එහෙමයි. අපේ මිනිස්සුන්ට ඔහොම හිතෙන මානසිකත්වය නැද්ද? එහෙමයි. ඕක නැති බැරි මිනිහෙකුට දුන්නම් මොකද වෙන්නේ? එහෙම කියන කොච්චර අසත්පුරුෂ වචන කියන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කියන්නේ සමහර අය ඉන්නවා සංඝයාට දුන්නට සතුටක් නැහැ. නැති බැරි කෙනෙකුට දුන්නොත් සතුටක් තියෙනවා. සතුටු එක වෙනම කතාවක්. සත්‍ය තව එකක්. එහෙමයි ස්වාමීනි. අපි එහෙම හිතන්න ඕනේ. එහෙමයි. ඒකට එයාගේ හිත සතුටු වෙන්නේ නැති බැරි කෙනෙකුට දුන්නාට පස්සේ. නමුත් සියල්ල දන්නා සියල්ල දකිනා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් දකින්නේ මහා පින්ඵල උපදින්නේ කෙසේද කියලා දකිනවා. ඒතර මහා ඉතින් අපිට මේ ලැබුණ දුර්ලභ ජීවිත නැති බැරියට දෙන්න. මම වුණා කොච්චර සේවයන් කළා තියෙනවද ඒ වගේ. එහෙමයි ස්වාමීනි. ඒක නමුත් මේ අපි සත්‍ය දැනගන්න ඕන. සත්‍ය දැනගත්තොත් නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ ලෝකේ තමන් කොටු වෙනවා. එහෙමයි. තමන්ගේ ලෝකේ තමන් කොටු වුණොත් මොකද වෙන්නේ? ඒක අසත්පුරුෂ බවට පත් වෙන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි. ස්වාමීනි තමන් මහා සංඝරත්නය වෙනුවෙන් අතහල විට මෙවැනි වූ මහත් වූ පින්ඵල සහිත වන්නේ සංඝරත්නයේ කවර ගුණ නිසාද ආදි වශයෙන් හිතන්න පෙළඹෙන්න කෙනෙකුට පුළුවන් නම් ස්වාමීනි. ඒකනේ. එහෙයි. එහෙම අර ඥානයක් ප්‍රඥාවක් තියෙන පැයකට. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය ඉන්නවා එහෙම ඒව නැහැ. එහෙයි. ඒකට මම හිතනවා ඒකට හේතුව මෙන්න මේක. දැන් තමන් යම් කිසි දෙයකින් තමන්ට නැතිවීම නිසා මහා පීඩාවක් විඳලා තියෙන කෙනාට යම් දෙයක් ලැබුණාම යාට මහා ආශ්‍රසිල්ලක් ඇති වෙනවනේ. එහෙමයි. ඒතර ඒ ආශ්‍රසිල්ල හිතුනේ ඇති වුණාම ඊට පස්සේ එයා කැමති වෙන්නේ මොකද්ද? එහෙනම් නැති කෙනෙකුට තමයි දෙන්න ඕන. එහෙමයි සර්. ඒ තමන් එයා යම් දෙයක් ලාභයක් ලැබලා මහා ආශ්‍රසිල්ලක් ඇති කරගත්තනේ. ඒතර ඒක තමයි එයා ගෙනියන්නේ. සත්‍යෙට නෙමෙයි ඉඩ තියෙන්නේ. එහෙමයි සර්. ලාභයට කැමැත්ත තියෙන්නේ එතකොට එයා. එහෙමයි. මේකයි. හරි පුදුමයි ඒකේ. ස්වාමීනි දැන් අපේ දුටු කැමුණු මහරජතුමන් තමන් අනුභව කරන්න කලින් නියත වශයෙන් මහා සංඝරත්නය පුදා අනුභව කරන්න පුරුදු වෙලා හිටියා කියන කම. නේද? එහෙමයි සර්. හරි ආශ්චර්යනේ සත්පුරුෂ බව. එහෙමයි. දැන් මොකද අද එහෙම අර කල් ක්‍රියාවල් නැති දුෂ්ට චරිතවලට එහෙම එකක් කිව්වහම ඒක ඔය මොන බොරුද කියනවා. ඒක මෝඩකම් කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙම දන් දුන්නාට අනිත් පැත්තට යුද්ධ කළා මෙහෙම කළා කියලා අරකට පහදින්නේ. එහෙමයි. අර අසත්පුරුෂ බවම නැවත නැවත හිතේ කෑග ගහ එළියට එනවා. එහෙමයි. තමට ඒ කෙනාගේ ජීවිත තුළ ඊට වඩා නිවට අදම දුෂ්ටකම් තියෙනවා. ඒක වහගෙන ඉන්නේ. එහෙමයි. ඒකයි. ඊට පස්සේ වැඩකාරී මෙයාටත් හිතුණා ඒ වගේ අර මේ හැමතිස්සෙම අනිත් එක තමයි ලාභයෙන් හැමතිස්සෙම ජීවිතේ තක්සීරු කරන්න පුරුදු වෙච්ච කට්ටිය ඉන්නෝනේ. ඒ ශ්‍රමණයට දුන්නට ගෙදර වැඩක් කරගන්න බෑ. හැබැයි ගෙදර කාට හරි දුන්නොත් ඒ වැඩක් කරගන්න පුළුවන්. මේ දුන්නු දේ උදෙසා තියෙන ලාභය ගැන ඒක තමයි කල්පනා කරන කියන්නේ. අවස්ථාව එහෙමයි සර්. ඔව්. පිනක් එහෙම එකක් නැහැ. එහෙමයි සර්. ඊට පස්සේ කියනවා මේ වැඩකාරයෝ හරි කම්කරු හරි කෑවන කොච්චර දෙයක්ද කියලා. ඒ වගේ මේ දීපල වස්තුව මුල් කරගෙන තම සහෝදරයාගේ කුඩා දරුවෙක් මරලා තියෙනවා කියලා. එහෙමයි. බලන්න හැම දෙයක්ම දැන් දකින්න. දැන් මම අපුත්තක කියලා නම් වටන මෙයාට ළමයි හිටියේ නේ. දරුවෝ හිටියේ නේ. එහෙමයි. දරුවෝ හිටපු නැති නිසා තමයි එතකොට මේ තාත්තා මේ සිටුවරේ නම් වටන අපුත්තක සිටානම් කියලා.
මෙයාට ළමයි නැතිවීමේ රහසකුත් තියෙනවා එතකොට. එහෙමයි. දැක්ක නේද? ධනෙ ලැබෙන්න රහසකුත් තියෙනවා, ළමයි නැති වෙන රහසකුත් තියෙනවා. ඒතර සියලු රහස පිටිපස්ස තියෙන රහස දකින්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඔන්න විස්තර කරන පින්වත් මහරජේ ගෘහපති සිටුවරයා තගරසිකී බුදුරජුන්ට පිණ්ඩපාත දෙන්න කියලා නියම කරපු නිසා ඒ කර්ම විපාකයෙන් 7 වතාවක්ම නැවත කොහෙද ඉපදුනේ? සුගතියමයි කියන. එහෙමයි ස්වාමීනි. කොහොමද පසේ බුදු කෙනෙකුට දෙන්න කියන වචනෙට කොච්චර පිනක් උපදිනවද? දෙන්න කියන වචනෙට. එහෙමයි. එහෙනම් මේ දෙන්න කියන වචනේ සුළුපටු එකක් නෙමෙයි. එහෙමයි. දෙන්න කියන වචනේ සුළුපටු නැත්තම් දීම කෙසේද? එහෙම නේද? එහෙමයි. දීම කෙසේද? දැන් තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුවරයෙකුට දෙන දාන්නට වඩා සම්මා සම්බුදු කෙනෙකුට දෙන දාන්නේ මහත්ඵලයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙන දාන්නට වඩා ආරි මහා සංඝයාගේ ශ්‍රී නාමයේ උදෙසා කියලා අදහසින් දෙන දාන ඊට වඩා මහත්ඵලයි. එහෙමයි එහෙනම් ස්වාමීනි. දැන් මේ මෑත යුගයේ වර්තමාන යුගයේ මේ බුද්ධ ශාසනයක එහෙනම් ආරි මහා සංඝයා සිහි කරගෙන කරන දින අත්හැරීම කිසි සසරට Tamanට අනිත් පැත්තට එනවද? එහෙමයි. දැන් බලන්න මේ පසේ බුදුරජාණන් වහන්සේට දෙන්න කියපු නිසා 7 වතාවක්ම සුගතියට ගෙනිච්චා නම් බන්නේ 7 වතාවම සුගතියට ගෙනියන්නේ කොහමද? පොඩි පිනක් නෙමෙයි එතකොට ඒක දෙන්න කියලා. එහෙමයි ස්වාමීනි. පොඩි වචනයයි. හැබැයි වචනේ පොඩි වුණාට තමන් වපුරන බීජය එහෙමයි. වපුරන බීජ එකක් වුණත් කෙත සරුණ එහෙමයි ස්වාමීනි. කෙත සරුණ එහෙමයි. අපි දැන් වපුරන්නේ පොඩ්ඩයි. කෙත සරුවේ අස්සෙන්න මොකද වෙන්නේ? අස්සෙන්න වැඩි. එහෙමයි ස්වාමීනි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ ශ්‍රාවක සංඝ රත්නයේ නමක් දැන් ලස්සන ගාථාවක් තියෙන රතන සූත්‍රයේ යේ පුද්ගලා ආට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ යුගල වශයෙන් 4ක් වෙන පුද්ගල වශයෙන් 8 දෙනෙක් වෙන පිරිසක් ඉන්නවා කියන ශාස්ත්‍රුන් වහන්සේගේ. ඒ පුද්ගල ආට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ කාගේ ශ්‍රාවකයෙකුද? බුදුරජාණන් වහන්සේ පසසන ශ්‍රාවකයෝ 8 දෙනෙක් ඉන්නවා කියන තනි වශයෙන් ගන්නවා. පුද්ගල වශයෙන් ගන්නවා 4 දෙනෙක් ඉන්නවා කියනවා. තේ දක්ඛිනේයා ආන්න දෙන්න සුදුසු දුන්නට පස්සේ අග්‍ර විපාක ලැබෙනවා කියනවා ඒ උත්තමයන්ට. තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඉදම්පි සංඝේ රතනම් පනීතං මේක පරම සංඝයාගේ පරම සත්‍යයක් කියනවා. ඒ තේන සත්‍යෙන් සුවත්ති හොතු. ඒ සත්‍යෙන් සෙත් වේවා කියලා තමයි සෙත් පතන්නේ. ඒක සත්‍යක්‍රියාවක් ඒක. එහෙමයි. කොහොමද මේ ලෝකේ යම්තාක් අය සිටීද ඒ සියලු පිරිස් අතර පොඩි දෙයක් දුන්නත් මහා ඵල ලැබෙනවද? මේ ඵල ලැබෙන්නේ කාටද? මහා සංඝ රත්නයට දෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒකයි දැන් ඔය සුපටිපන්න ගාථාවේ අන්තිමට තියෙන අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්සාරති මේ ලෝකේ අනුත්තර වූ පින්කෙත කියලා කියන්න පුළුවන් කාටද? ශ්‍රාවක සංඝ රත්නය. ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. පිරිසක් මේ අරමුණු කරගෙන දන් දෙන්න. එහෙමයි. අර බුදුරජාණන් වහන්සේ කාලේ ගාර එහෙම සිද්ධියක් වුණානේ අක්කයි නංගි දන් දෙනවා. එතකොට මේ අක්කා නිතර දන් දෙනවා ගෙදර. නගාත් ඉඳගෙන සපෝට් කරනවා ඉතින්. එහෙමයි ස්වාමීනි. එතකොට නංගිට මේ සමහරට අවකාශ නැතුව නංගි දවසක් දානයක් දෙන්න සූදානම් කළා 8-9යි වැඩි. එහෙමයි. එදා රේවත මහරහතන් වහන්සේත් වැඩලා හිටියා. රේවත මහරහතන් වහන්සේ කිව්වා මේ නැගණිය දන් දෙනකොට ආරි මහා සංඝයා සිහි කරගෙන දන් දෙන්න කිව්වා. එහෙමයි. ආරි මහා සංඝයා සිහි කරගෙන දන් උයන්ට කිව්වා. බඩු ගේන්න යන්න කිව්වා. ආරි මහා සංඝයා. ඒක තමන් තියෙන හැම පියවරම තියලා තියෙන කවුරු සිහි කරගෙන? ආරි මහා සංඝයා සිහි කරගෙන. එහෙමයි. ආරි මහා සංඝයා සිහි කරන බඩු ගේන්න යන්න ඕන. අපි උනත් එහෙමයි. ආරි මහා සංඝයා සිහි කරගෙන ඒදි කලමනා සකස් කරන්න ඕන. ආරි මහා සංඝයා සිහි කරගෙන දී පාන්දර නැගිටින්න ඕන. ආරි මහා සංඝයා සිහි කරගෙන වාජන හොදන්න ඕන. ආරි මහා සංඝයා සිහි කරගෙන දානේ හදන්න ඕන. ආරි මහා ඒකේ අග්‍රභාගී භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන පූජා කරන්න ඕන. එහෙමයි. ආරි මහා සංඝයා සිහි කරගෙන දානේ අරගෙන යන්න ඕන.
නැත්තම් ගෙදරට වඩම්මන්ට ඕන. ආරි මහා සංඝයා සිහි කරන සියතින් බෙදන්න ඕන. මේ නගමෙක් කළා. එහෙමයි. සමහර ප්‍රඥාවන්ත අයට කිව්ව පොඩි කාරණේ ටක් ගාලා හිතට කාවදිනවා. සමහරට අක්කන්ට මේව කියන්නේ නැති. නමුත් එච්චර ප්‍රඥාව තිබුණේ නැහැ යාට. Taman ගත්තු මතේ මොහේ හිටියා. එහෙමයි. එතකොට මොකද උනේ? මේ දෙන්න මැරිලා ගිහිල්ලා හරි පුදුමයි. නගා ගිහිල්ලා ඉපදුනා නිම්මාන රතේ. අක්ක ඉපදුනා තව්තිසාවේ. එහෙමයි. දවසක් නිම්මාන රතේ ඉඳන් නගා එනවා අක්කන්ඩි බලන්න. තව්තිසාවට. එහෙමයි. තව්තිසාවට එනකොටම තව්තිසා සියලු දෙවියන්ගේ අවධානය යොමු වුණා. ඒ තරම් තව්තිසා සියලු දෙවියන්ගේ ආනුභාව ඉක්මවා ගියපු ආනුභාවයක් නිම්මාන රතේ ඉඳලා ඉන්න දෙවියන්ගන්ට තියෙනවා. එහෙමයි. සක්දිවිඳු අහනවා මේ අර අක්කන්ඩිකින් කවුද මේකේ? කවුද මේ දෙවියන්ගන? අපි ආනුභාවෙත් ඉක්මවා ගිහිල්ලා නෙමෙයි ඉන්නේ. එහෙමයි. ඊට පස්සේ අර අක්කත් අහනවා කවුද උඹ? අක්කට මතක නැහැ. ඒ මතක නැද්ද මං ඔබේ නැගණිය? අපි දෙන්න මේකම ගෙදර හිටියේ. මේ විදිහට අපි දම්පැන් දුන්නා. උඹ කොහොමද ඔච්චර මේ බලවත් උනේ? මමනේ නිතර දන් දුන්නේ. උඹ එච්චර දන් දුන්නේ නැහැ නේ. ඔව් ඒක හරි තමයි කිව්වා. හැබැයි මම දන් දෙනකොට මට මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම සිහිපත් කළා කිව්වා. මම ආරි මහා සංඝයාගේ ශ්‍රී නාමය තමයි ඔබ හැමතිස්සෙම සිහි කරන්නේ. එහෙමයි. අපි ගොඩාක් අය දන් දෙනවා. ඒ ආරි මහා සංඝයා කියන වචනේ සිතවිල්ල සිහි කරගන්නේ. එහෙමයි. ඒ සිතවිල්ල උපද්දන්නේ. ඔහේ දන් දෙනවා. ඔහේ දන් දෙනවා. එහෙමයි ස්වාමීනි. අක්කට වෙච්ච එක තමයි වෙන්නේ කට්ටිය. එහෙමයි. ස්වාමීනි දැන් එක ස්වාමින් වහන්සේ නමක් වුණත් අපේ නිවසට වැඩම කරන විට ආර්ය මහා සංඝරත්නය කියලා සමූහ වශයෙන් එහෙම තමයි හිතන්නේ. එහෙමයි ස්වාමීනි. මම මේ ආර්ය මහා සංඝයාට දන් දෙන්නයි කියලා අදහසම ඇති කරගන්න. එහෙමයි. එක නමක් ආවත් දෙනමක් ආවත් තුන් නමක් ආවත් අපි එහෙම හිතුවා තමයි දානි පූජා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඊතර බලන්න දැන් මේ සිටුවරයා දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේට හරි ආශ්චර්යයි දානි දෙන්න කියපු නිසා හත්වතාවක් සුගතියි. ඒ කර්මයේ ඉතුරු විපාකෙන් තමයි කියනවා සවැත් නුවර හත්වතාවක් සිටු තනතුරු ලැබුණා කියනවා. හරි පුදුමයි. එතකොට හත්වතාවක් දෙවියන් අතර ඉපදිලා ඉතුරු විපාකයෙන් සවැත් නුවර හත්වතාවක් සිටු තනතුරු ලැබුවා. 14 වතාවක් එතකොට සුගතියෙන්. එහෙමයි. හත්වතාවක් දෙවියන් අතර හත්වතාවක් මේ මනුස්ස ලෝකෙ සිටුවරු වෙලා පසේ බුදුවරයෙකුට දන් දෙන්න කියපු නිසා. එහෙමයි ස්වාමීනි. බාහන මේ කර්මයේ විනිවිද දකින්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. බුදුම ආශ්චර්යයි. එහෙ. පින්වත් මහරජා ඉතින් එදා ඒ සිටුවරයා දානි දුන්නට පස්සේ පසිතවිලි වුණානේ. අයියෝ මේ පිණ්ඩපාත දීපු කෑම ටික වැඩකාරයෙකුට හරි කම්කරුවෙකුට දුන්නා හොඳ කියලා. ඒ කර්ම විපාක නිසා කටට රහට බත් ටිකක් කන්න හිත නැමින්නේ නැහැ කියලා. එහෙමයි. ඔන්න සල්ලි තිබුණට කන්න හිතෙන්නේ නැත්නම් ආන්නේක රහස. එහෙමයි ස්වාමීනි. සල්ලි තිබුණාට ලස්සනට අඳින්න හිතෙන්නේ නැත්නම් ඕන් ඒකේ රහස. සල්ලි තිබුණාට ඒ කාමයේ Tamanට පිනවන්න හිතෙන්නේ නැත්නම් ඕන් ඒකේ රහස. පිළිවෙලකට ඇඳුමක් අඳින්න හිත නැමින්නේ නැහැ කියනවා. පිළිවෙලකට වාහනයක් පාවිච්චි කරන්න හිත නැමින්නේ නැහැ කියනවා. මේ තියෙනේ ඇති මේ තියෙනේ ඇති කිය මොකද කරන්නේ? එහෙමයි. හම්බ කරන එක ඔය හරි අහුමුළු වල ගහනවා එක්කෝ බැංකුවේ දාගෙන මැරිලා යනවා ළමයි දන්නෙත් නෑ සමහර විට. සමහර බැංකු account වල සල්ලි තියනවා කියලා. එහෙමයි ස්වාමීනි. යහපත් විදියට පංචකාම සැප අනුභව කරන්න හිත නැමින්නේ නෑ කියනවා. පින්වත් මහරජා ඒක සමහර අය ඉන්න සසර පුරුදුද මන්ද එකතු කරලමයි සතුටු වෙන්නේ. කාලා බීලා ඥාති හිත මිත්‍රාදීන්ට සලකලා එහෙමයි. දම්පැන් දීලා එයා හිත සතුටු කරන්නම් බෑනේ. හරි පුදුමයි. දැන් සමහර අය ඉන්නෝ ළඟ හත පහක් තියාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. තිබුණොත් දෙන්නම හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර අය ඉන්නවා. මම දන්නවා පිටරට සමහර අය ඉන්නවා හම්බ කරනවා. දැන් පොත්වල තියෙනවා නෑ සානස පොත්වල නෑ. පොත්වල තිබුණ හදිසියෙන් මැරුණොත් ඒ මරියන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. මොනවා හරි පින්කම කරම තමයි කියනවා. එහෙමයි. ඒක මොකද සතුටින් ඉන්නවා ඒගොල්ලෝ. සානස දැන් ඉතින් මැරිච්ච එක මම යන තැනකදී අපට ලැබෙනවා කියලා විශ්වාසයි කියනවා. එහෙමයි. මොකද මේක තියන් ඉඳලාන්නේ හදිසියෙන් මැරුණොත් එහෙම අරයි යන්නද කියලා අහනවා. හරි ආශ්චර්යයි නේද? එතන විදිය. පින්වත් මහරජා ඉතින් ওই සිටුවරයා දීපල වස්තුව මුල් කරගෙන තම සොහොයුරාගේ එකම පුතා මැරිවුවනේ. ආන් ඒ කර්ම විපාක නිසා බොහෝ අවුරුදු ගණනක් බොහෝ අවුරුදු 100 ගණනක් අවුරුදු 1000 ගණනක් නරකාදී පැහුණා කියනවා.
ඒ කර්මයේ ඊතර විපාකේ මේ 7 වෙනි වතාවේ දරුවන් නැතුව දීපල වස්තු රාජසන්තක වුණාගෙන 7 වතාවක්ම. එහෙමයි ස්වාමීනි. දෙවියන් අතර ගිය කාලේ ඇරෙන්න ඊට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා සිටු තනතුරු 7 වතාවක් ලැබුවා. 7 වතාවෙම දරුවොත් නැහැ. 7 වතාවෙම කන්න බොන්නෙත් නැහැ. 7 වතාවෙම තමන්ගේ ධනෙ මොකක්ද වෙලා තියෙන්නේ? රාජසන්තක වෙලා. එහෙමයි. කොහොමද කර්මය? එහෙමයි ස්වාමීනි. කොහොමද ආශ්චර්ය භාග්‍යතුන් වහන්සේගේ දැන් මේ දසබල ඥාණයෙන් නේද මේ මොහොතේ ඉක්මනින්ම අනිත් පැත්තට පෙරලා සියල්ල බලන්නේ කොමකින්ද? මේ දසබල ඥාණය පිටලා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි පින්වත්නි, ආශ්චර්යයි අద్භූතයි භාග්‍යතුන් වහන්සේ එවන් ආශ්චර්ය අద్භූත ඥානයක් තියෙනව නෙවද? එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි මං සරණ යන්නේ කියලා හිත හදා ගන්නවා. එහෙමයි ස්වාමීනි. පින්වත් මහරජේ සිටුවරයාගේ පරණ පින දැන් ඉවරයි. අලුත් පිනක් රැස් කළෙත් නෑ. මහරජ මේ වෙනකොට ඒ ගෘහපතියා මහා රෞරව කියන නරකාදී පැහැෙනවා. එහෙමයි. එහෙම කිව්ව ගමන්ම කොසල් රජතුමාගේ ලෝන් කෙලින් වුණා. අම්මෝ ස්වාමිනේ එහෙමද? ඒ මිනිස්සයා මහා රෞරව නිරයට ගියාද? ඔව් මහරජ. ඒක එහෙමමයි. ඒ ගෘහපතියා දැන් මහා රෞරව නරකාදී ඉපදිලා පැහැෙනවා කිව්වා. එහෙමයි. ලෝභය කියන්නේ සුළුපටු කර්මයක් නෙමෙයි එතකොට. එහෙමයි. අපි හිතනෝනේ දැන් අපි කාටවත් කරදර නොකර ලෝභ කර කර ඉන්නකොට හිතනෝනේ අපි ඉතින් කාටවත් කරදරයක් නැහැ නේ. ඉතින් ඔහෙලට ඇති ප්‍රශ්නේ මොකද්ද කියලා හිතන් ඉන්නේ නේද? එහෙමයි. නම් බලන්න මේ සිදුවෙන දේවල්. එහෙමයි. ඒ නිසා මේ වයසට ගිහිල්ලා මැරිලා තමන්ගේ රත්තරන් කනකර ආභරණ මේ තමන්ගේ ධනය සමහරලාට තමන් මැරුණාට පස්සේ තමන් ඒ නෙමෙයි පින රැස් කරගන්නේ. සමහර ගෙදර ඉන්න කට්ටිය. එහෙමයි. අපි කො තමන්ගේ දරුවෝ ඒව පාවිච්චි කරන්නේ නැහැ. සමහරට දරුවෝ එකතු වෙලා දම් පැන් දීලා මොනවා හරි කරගන්නවා. නමුත් තමන්ට නෙමෙයි එතකොට පින තියෙන්නේ නේද? එහෙමයි ස්වාමීනි. ඊට වඩා හොඳ නැද්ද ජීවත් වෙලා ඉන්න කාලේ අන්තිම කාලේ පුළුවන් තරම් දම් පැන් දීලා හැමතිස්සෙම අත්සෝදගෙන ඉන්න ඕනේ යන්න බලාගෙන. එහෙමයි. එහෙම නේද? එහෙයි. ආන්නේ වගේ ඒක නිකන් මේ වගේ අර අපි හිතමු දැන් ඔන්න ගම්බදක ලංකාවේ කොහේ හරි පිට රටක හරි දුගී දුප්පත් තැනක එදා වේල කන්නවත් බොන්නවත් නැතු ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනාට ඇවිල්ලා ආරාධනා කරනවා අසවල් රටේ අසවල් තැන තට්ටු මෙච්චර ගානක මේ විදිහේ මාසික ආදායමක් සහිතව මේ සියලු සැප සම්පත් සහිතව ඔයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන් පහසුමක් හරි ගස්සලා දෙනවා ඔයාට යන්න කියලා. එතකොට අර මේ මොකද වෙන්න ඕන? එයා හරිනම් අර මේ කබල් වෙච්ච ගේ දිහා බල බල අඬ අඬ ඉන්නකද? නෑනේ. එහෙමයි. එයා සතුටු සිතින් යන්න ඕන. එහෙම තමන්ට තමන්ගේ පින ගැන අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මම මේ අයුරින් පින් කළා මේ අය. ඒතකොට යන්නේ මොන මොහොතකද? එතනට සතුටු සිතින් පියවර තියන්න පුළුවන් මනසක් තියෙන්න ඕන උහුට. අයියෝ මේ අයට මොනව වේද අර අයට මොනව වේද අර කොහොම කරයිද මේ කොහොම කරයිද කියලා හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ. තේරුණා නේද? එහෙම හිත හිතා හිටියකල තමයි මේ ගමන සාර්ථක වෙන්නේ. හැමතිස්සෙම ඉන්න පිරිසත් එක්ක කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් උදව්පදව් කරගෙන පුළුවන් ආකාරයෙන් සතුටු සිතින් අත්හැරලා ඉන්න ඕන යන්න බලාගෙන. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන දාන්නේ ධනය රිදී රත්තරන් තමන් සතු අනිත් දේවල් මෙහිකරු අනිත් උදුවිය ඔහු සමග ජීවත් වෙන හැම දෙයක්මත් අරගෙන යන්නේ නෑ කියනවා. ඒ ඔක්කොම මෙහි දාලා යනවා කියනවා. නමුත් කයින් හරි වචනෙන් හරි සිතින් හරි යම් දෙයක් කරනව නම් ඒක විතරයි තමන්ගේ දෙයක් හිට අරගෙන යන්න තියෙන්නේ. ආන්නේ දේ තමා අත්නොහැර සෙවණැල්ල වගේ තමන්ගේ පස්සෙන් ඉන්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. එහෙමයි. ඒ නිසා පරලෝ යන්ට හේතු වෙන යහපත් දේමයි කරගන්න ඕන. පරලෝ යන සත්‍යයන්ට පිහිට වෙන්නේ පින විතරයි කියලා බුදුරජාණන් වහන්සේ අන්තිමට කුසල රජතුමන්ට දේශනා කළා. හරි ආශ්චර්යයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳ විපාකය පිළිබඳ ඒව හේතු වශයෙන් තැන් වශයෙන් දැකීමේ මහා ඥාන පතය තථාගතයන් වහන්සේට සුළු මොහොතකින් උපදව ගන්න පුළුවන් විදියට තථාගත දසබල ඥානයක් විදියට පිහිටි බව සත්‍යයි. ඒක ආශ්චර්යයි. ඉතින් මේ උතුම් සම්බුදු ඥානය ගැන සිත පහදවාගෙන සම්බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් වූ සුළු මොහොතක් උපදවාගෙන සිටියා නම් සසර සුවපත් වීම පිණිස හේතු වෙනවා. ඉතින් මේ රැස්වුණු උදාාර පින සසර ගමන සුවපත් වීම පිණිසම හේතු වාසනා වේවා. සාදු
සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ඥාන ධාරාවන් ගැන කරුණු පැහැදිලි කරමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසයි කාලය උදා වුනේ. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 5 මහා කන්දරාව දකුණු යූරුව යාය 1 රඹව යන ලිපිනේ පදිංචි ධර්මදාන සමාජිකා පින්වත් ආර්.එම්. නන්දාවතී මෑණියන්, ඩී.බී.පී.එස්.ඒන පියාණන් සහ දරු මුණුබුරු මිනිපිරියන් ඒක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඒ අයගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා ආර්.එම්. නන්දාවතී පින්බර මෑණියන්ට, ඩී.බී.පී.එස්.ඒන පියාණන්ට, දූදරු මුණුබුරු මිනිපිරියන්ට සෙත් පැතීම පිණිස ඉතින් මේ රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනෝසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින මේ ධර්මදාන සමාජිකා පින්වත් ආර්.එම්. නන්දාවතී පින්බර මෑණියන්ට, ඩී.බී.පී.එස්.ඒන පින්බර පියාණන්ට, ඒ වගේම දරු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය අද දවසෙත් පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන අංක 5-2 මහකනදරාව දකුණ යුර යායේක රඹැව යන ලිපිනේ පදිංචි ධර්මදාන සමාජිකා පින්වත් ආර්.එම්. නන්දාවතී මෑණියන්, එවැගේම ඩී.බී.පී.එස්.ඒන පියාණන් සහ දූදරු මුණුබුරු මිනිබිරියන් වශයෙන් මේ පවුලේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින ඔබට රැස් කරගන්න අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුල නැවතී ජීවිතය සකස් කරගන්න තිබෙන
දුර්ලභ වාසනාව ප්‍රයෝජනයට ගන්න ඕන කියලා ඔබේ හදවත ඔබට හඬගා කියනවා කියලා අපි විශ්වාස කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.